සුබ දවසක් යනකොට මොන මම අද ආවේ දෙවෙනි පේපර් එක කරා. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා නම් පළවෙනි පේපර් එකේ A කොටසයි B කොටසයි. අද කතා කරන්නේ මම දෙවෙනි කොටසේ A කොටස. එතකොට A කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. හැබැයි කරන්න ඕනේ විභාගේ ප්‍රශ්න 5යි. ඒ වුණාම මම ප්‍රශ්න 6ම සාකච්ඡා කරනවා. එහෙනම් අපි යන්නේ ප්‍රශ්න 6ට. හරියට. හරි. මුලින්ම තියෙන්නේ මෙහෙම එකක්. අත්පිට මුදලට රුපියල් 30000ක් වටින ජංගම මුදලකට පීනවන ශේෂ ක්‍රමයට පළමුව රුපියල් 12000ක් ගෙවා ඉතිරි මුදල 36ක වාර්ෂික පොලි අනුපාතයකට යටතේ සමාන මාසික වාරික 15කින් ගෙවන්න කිරීමට ලබාගත් හැකිය. එවිට ගෙවීමට සිදුවන වාරිකයේ වටිනාකම සොයන්න. එතකොට අපි කතා කරන්නේ පීනවන ශේෂ ක්‍රමයට යටතේ කොහොමද කරන්නේ කියලා ගණන් හදන්නේ. හරි. එතකොට අපි මුලින්ම මේක හොයාගන්න ඕනේ ගෙවීමට ඉතිරි මුදල. ගෙවීමට ඉතිරි මුදල. ඒක හොයන්න කොහොමද? සම්පූර්ණ ගණන් තියෙන 30000යිනේ. අන්නේ 30000ෙන් අපි අඩු කරන්න ඕනේ මුලින්ම ගෙවපු මුදල. මුලින් ගෙවු කීයද? රුපියල් 12000ක්. හරි. එතකොට මේ 12000 අපි අඩු කරලා ගෙවීමට ඉතුරු මුදල හොයන්න රුපියල් 18000ක් එනවා. හරිද? ඊට පස්සේ අපි වාරිකයක වටිනාකම හොයනවා. ඒ වාරික වටිනාකම හොයන්නේ කොහොමද? ඒ කියන්නේ ණය මුදලේ කොටස. ණය මුදලේ කොටස. ඒක හොයන්නේ මෙන්න මේ ගෙවන්න තියෙන ඉතිරි මුදල තියෙන. අන්න ඒක ගෙවන්න තියෙන මාස ගානෙන් බෙදලා. 18000 කේන්ද 15න් බෙදලා නේ. හරි. එතකොට 15න් බෙදුවම කීයද දෙන්නේ? 1200ක් නේ. ඒ කියන්නේ ගෙවන්න තියෙන රුපියල් 1200. හරි. ඊට පස්සේ මාස ඒකකයකට පොලිය ගමුවා අපි. මේ තියෙන ණය මුදලේ කොටස. ඒ කියන්නේ මාසෙකට ගෙවන්න ඕන ණය මුදලේ කොටස. ඊට පස්සේ මාසික වාරිකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. මාස ඒකකයට පොලිය. ඒක හොයන්නේ කොහොමද? මේ 1200 ගුණ කරනවා 136ක් කියන වාර්ෂික පොලි අනුපාතනේ 136යි. ඒක හැබැයි අපිට 12න් බෙදන්න ඕන මාසික පොලි අනුපාතකින් ගන්න. හරිද? එන්න මේ ටික සුළු කරන්න ඕන. එතකොට බලන්න ඕක සුළු කරාම එනවා සුළු කර මෙහෙම එන්නේ මේ 12 සුළු වෙනවා. මේ බිඳු දෙක මේ බිඳු දෙක සුළු වෙනවා. එතකොට එන්නේ රුපියල් 36ක් නේ. මෙතන මම රුපියල් දාන්නේ නැහැ. හරි. එතකොට මාස ඒකකයට පොලිය බෑගත්තා. එතකොට අපි දැන් මාස ඒකක ගන්න ඕනේ. මාස ඒකක ගන්න. මාස ඒකක ගණන කොහොමද ගන්න කියලා මතකද? ඒක සූත්‍රයක් තියෙනවානේ. එතකොට මොකක්ද සූත්‍රය? භාගයක් n බෙදීම 2 n දාන 1 නේ. n බෙදීම 2. ඒ කියන්නේ මාස ගාන 15 බෙදීම 2 n දාන 1. ඒ කියන්නේ 15 දාන 1. එතකොට 15 බෙදීම 2 අපිට කියන්න බෑ. එතකොට 15 දාන 1යි 16යි. ඒ 16 දෙකෙන් බෙදම 8යි නේ. එතකොට 15 සරක් 8. කීයද 15 සරක් 8යි 15 සරක් 60යි. 15 සරක් 8 120යි. ඒ මාසෙක ගන්න එනවා 120යි. හරි. දැන් අපි ගමු මුළු පොලිය. කොහොමද මුළු පොලිය ගන්නෙ? මුළු පොලිය ගන්නෙ මාසයක ගන්න ගුණ කරනවා මාසයකට පොලියනේ. ඒ කියන්නේ රුපියල් 36 ගුණ කරනවා 120. හරි. එතකොට 36 12න් මේ ගුණ කරලා අපි බිඳුවක් දැම්මොත් හරි. එතකොට එනවා 4320. ඒ කියන්නේ රුපියල් 4320ක් පොලිය එනවා. හරි. එතකොට ගෙවන්න දෙන මුදල කියන රුපියල් 18000. එතකොට මුළු පොලිය 4320යි නේ. එතකොට දැන් තියෙන්නේ ගෙවිය යුතු මුළු මුදල ගමු. ගෙවිය යුතු මුළු මුදල. මුළු මුදල. ඒක ගන්න කොහොමද? මෙන්න මේ 4320 මෙන්න මේ 18000 එකතු කරනවා නේ. එතකොට එනවා 22320. හරි. දැන් අපිට අහලා දෙන ප්‍රශ්නේ අහලා දෙන මොකද්ද?
වාරිකයක වටිනාකම. එතකොට වාරිකයක වටිනාකම ගන්න මෙන්න මේක 15න් බෙදලා වාරිකයක වටිනාකම. ඉසිදදාස් 320 අපි බෙදනවා 15. හරි. ඉසිදදාස් 315න් බෙදහම එනවා 1488. රුපියල් 1488ක් තමයි මාසික වාරිකය. එතකොට ණය මුදලේ කොටස 1200යි. තව 288ක් වගේ එකතු වෙලා මාසික වාරිකය වටිනාකමනේ. එතකොට මේක අපි කතා කරන්නේ තීනවන ශේෂ ක්‍රමයට. එතකොට අර මාස එකක් ගන්නවා වෙන විදියක් මතක තියෙනවා. n බෙදීම දෙකවත් n දාන එක. අන්න එකක් මතක තියෙන්න ඕනේ. හරිද? එහෙනම් අපි දෙවෙනි ගානට යන්නේ. ඊළඟට තියෙන මෙන්න මේ ප්‍රශ්න y සමාන 1/2x ඍණ x වර්ග ශ්‍රිතයේ ප්‍රස්ථාර ඉදීම සඳහා සකස් කරන අසම්පූර්ණ වර්ග පහළ දැක්වෙන. හරි. වගුව මම ඉතින් මුලින්ම තියාගත්තා. හරි. ඊට පස්සේ මුලින්ම කියනවා ඒ ප්‍රශ්නේ පළවෙනි එක x සමාන 1 විට y ගාගෙන x සමාන 1 විට x සමාන 1 විට තරම මේක x වෙනකොට එක ආදේශ කරනවා. එතකොට y තියෙනවා 1 දාන දෙවරක් 1 වෙන එකේ වර්ගය. එකේ වර්ගය 1යි මේකයි සුළු වෙනවා. එතකොට y සමාන 2යි. එන මේ ස්ථාන වෙන්නේ 2යි. හරි. ඊට පස්සේ බලන්න ඊට පස්සේ තියෙනවා සුසු වර්ගමානයේ යොදාගන්න ඉහළසේ ප්‍රස්ථාර අඳිනවා. එතකොට ඔයාලා මේ ප්‍රස්ථාර කොලේ කරන් දෙන්නේ. ඒකින්ද ඔයාලා ලස්සන අඳින්න පුළුවන් මේ මම මේ බෝඩ් එක අඳින්න කොට අද වෙලා වගේ දෙන එක වැඩි හිතන්න එපා. හරි. දැන් අපි අඳුමු ලක්ෂණය ලාභක. ඍණ දෙකේ ඍණ 7 නේ. ඍණ දෙකේ ඍණ 7. මෙන්න මේ හරි වගේ ඇති. ඊට පස්සේ ඍණ එකේ ඍණ 2. මෙන්න මේ හරි. ඊට පස්සේ බිඳුවේ 1. මේ හරි. ඊට පස්සේ 1 2. ඊට පස්සේ 2 1. මෙන්න මේ හරි. ඊට පස්සේ 3 ඍණ 2. මෙන්න මේ හරි වගේ. ඊට පස්සේ 4 ඍණ 7. මේ හරි. හරි. දැන් ඔය දෙනවා ටික යා කරගන්න. හරි. ටිකක් අදගේ සමගින් වැඩි හිතන්න ඔයාලා අර පරිමාණ ගන්නවා මේක ලස්සනට එනවා වක්‍ර හැඩයට තියෙන එකක් විදිහට. හරිද? එහෙනම් අපි ප්‍රස්ථාරය යන්දා. එතකොට ඊට පස්සේ ප්‍රස්ථාරය ඇසුරෙන් b කොටස දෙලා තියෙනවනේ. හරි. ඒකේ පළවෙනි එක මොකක්ද කියලා තියෙන්නේ? සම්මිතික රේඛාවේ සමීකරණය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරේ හරියම දෙකන කඩන රේඛාවේ සමීකරණය. බලන්න මෙන්න මේ රේඛාවේ දෙක කඩන රේඛාව. එතකොට ඒ කියන්නේ ධන එක ඇසුර. ධන x අක්ෂයේ ධන එකත් එකනේ. හරි. එතකොට ඒකේ සමීකරණ මොකද? සමාන එකයිනේ. ඒක තමයි සමීකරණය. හරි. ඊට පස්සේ බලන්න y සමාන ඍණ x ඍණ a වර්ග ධන b ආකාරයෙන් ප්‍රස්ථාරයේ සමීකරණය ලියා දක්වන්න. හරි. එතකොට කියන්නේ මේක වෙන විදිහට ලියන්න ඕනේ. බලන්න මේක කරන්නේ කොහොමද කියලා. හරි. මම ඒක කරන්න හැටි කියලා දෙන්නම්. ඔයාලට කියන්න මේක x ඍණ a වර්ගනේ. අන්න ඒ විදිහට හදා ගන්නලු. ඒක කරන්න නම් අපි මෙන්න මේක වර්ග පූර්ණය කරන්න වෙනවා. අර වර්ග පූර්ණය කරන හැටි මතකයිද? මම කියලා දුන්නානේ. එතකොට තියෙන්නේ කොහොමද? හරි. මම මෙහෙම වැඩක් කරනවා. අර ඍණ එකක් එළිය කරන් දෙනවා. අන්න ඒකෙන්ද අපි මම මේක ඍණ x වර්ගයේ මම මේක ආයෙ පිළිවෙලට ලියාගන්න. x වර්ග ධන 2x ධන 1 කියන එක මම මෙහෙම පැත්තක ලියාගන්නවා. ඒ කියන්නේ තියෙන පිළිවෙල වෙනස් කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේකේ මෙන්න මේ පද දෙක විතරක් ඍණ එකක් එළිය ගන්නවා. එතකොට එන්නේ x වර්ග ඍණ 2x කියලා. ඒක එතකොට මේක වරහන් කරනවා. මේ ධනෙ හැමෝම තියාගන්න. හරිද? ඊට පස්සේ අපි වර්ග පූර්ණ කරද්දී මොකද කරන්නේ?
මෙන්න මේ x ගේ සමූලික දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ ඍණ දෙක දෙකෙන් බෙදෙනවා. කීයද? ඍණ 1යි. අන්න ඒකේ වර්ගය. ඍණ 1ගේ වර්ගය මොකද්ද? ධන 1නේ. අන්න ඒ ධන 1 එකතු කරනවා. එහා පැත්ත අපි සම්බන්ධ කරගන්න තියෙන ධන 1 එකතු කරන ගම ඍණ 1 අඩු කරනවා. හරිද? එතකොට ඒක ලියන්න මෙහෙම. ඍණ x වර්ග ඍණ 2x ධන 1 එකතු කරනවා කියවම. එතකොට ඍණ 1 අඩු කරන ඒ වෙලාවෙම. හරිද? හරි. ඊට පස්සේ අපිට දැන් මෙන්න මේ ටික වෙනවා ලියන්න පුළුවන්. x ඍණ 1 වර්ගය කියලා. එතකොට ඍණ 1 පැත්තෙන් තාම තියෙනවා. ධන 1ක් තියෙනවා. එතකොට අපි මේ මම මේ ඍණ 1 ලියන්නේ. අන්න ඒකම ඍණ ගුණ කරලා එළියට ගන්න. එතකොට ඍණ 1 ඍණ ගුණ කරලා ධන 1යි. එතකොට ඒකේ හැඩයක් ऋण x ऋण 1 वर्गे වරක් ඒක සරි x ऋण 1 वर्गे ධන දෙකක් කියලා යනවා. මෙන්න මේ විදිහට ආවත් බලන්න. හරි ඔක තමයි ක්‍රමය. ඒගොල්ලන්ට තේරුණාද? හරි. එතකොට මේ විදිහට හදා ගන්නවා මෙතන වෙනකම් කරන්න දෙන්න මේ ටික වර්ග කෝණෙම කරන්න දෙන්න. එතකොට අපිට වර්ග කෝණය ධර්ම පාවිච්චි කරනවා මේ ටික සුළු කරගන්න. මේක තමයි එතකොට අර යාලා ගන්න කියන උත්තරේ. ඕන අපිට a ගේ b ගේ අගය වෙනම ගන්න පුළුවන්. එතකොට a සමාන 1යි b සමාන 2යි නේ. හරි. ඊට පස්සේ දැන් බලන්න ඊට පස්සේ දෙන්න මෙහෙම ගන්න. x වර්ග ඍණ 2x ඍණ 1 සමාන බිඳුව වන පරිදි x ගේ ධන මූලය ගන්නවලු නේ. සමීකරණ මම පොඩ්ඩක් ලියා ගන්න. x වර්ග ऋण 2x ऋण 1 මේකෙන් තියෙන සමීකරණය ඕකේ බිඳුවල. එතකොට බලන්න අපේ තියෙන සමීකරණය ඒකේ වෙනස මොකද්ද කියලා. මම මෙන්න මේක ඍණෙන් ගුණ කරනවා. හරිද? එතකොට ඍණ x වර්ග ධන 2x ධන 1 සමාන බිඳුවනේ. ඒත් වෙන්නේ අපි මේ පස්තරෙන් සමීකරණයනේ. එතකොට ඒ සමීකරණයේ මූලය කියන්නේ මොකද්ද? y සමානයි දැන් අපි මෙතන මේ බලන්නකෝ. මෙන්න මේ සමීකරණය මෙතන දෙන්න. එතකොට y සමාන බිඳුව කියලා අපිට ගත්තා කියන්නේ. y සමාන බිඳුව කියන්නේ මෙන්න මේ අක්ෂේ මේ කැපෙන තැන දෙකනේ. එතකොට කැපෙන තැන් වල මූල තමයි අහන්නේ. එතකොට අපි පස්තරේ බලලා කැපෙන තැන් වල අගයන් ලියන්න වෙනවා. හරිද? එතකොට x සමානයි මෙතන බලන්න කීයක් වගේ දෙන්න කියලා. එතකොට මෙතන මම හිතනවා 1යි බිඳුවයි ඍණ 1යි අතරනේ. එතකොට ඍණ 0.4ක් විතර එනවා. හරිද? මම ඒක අගයක් විතර ගන්නවා. ඊට පස්සේ මෙතන බලන්න. මෙතන 2.4ක් විතර එනවා. එතකොට ඔය දෙක තමයි අගය. මූල. එතකොට මුලින්ම අපි පෙන්නන්න ඕනේ මෙන්න මේකෙන් අපි පස්තරන්දර සමීකරණ ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි සමීකරණ මූල ලියන්නේ. හරි. එහෙනම් අපි තුන්වෙනි ගණනට යමු. තුන්වෙනි එකේ a කොටස. ඒක තියෙන සුළු කරන්න කියලා. එතන මොකක්ද මේ? විජ්ජීය භාගය බෙදීමක් නේ. හරි. එතකොට අපි මුලින්ම කරන්නේ මොකද? මේ බෙදීම ගුණ කිරීම කරලා ඊට පස්සේ දෙන පදේ උඩයට මාරු කරනවා නේ. හරි. ඒක මාරු කරලා මෙහෙමනේ x ධන y බෙදීම ගුණ කිරීම කරා ඊට පස්සේ දෙන පදේ උඩයට මාරු කරන්නේ. එතකොට එන්නේ දෙවරක් x ධන 1. එතකොට මේක නම් ලේසියෙන්ම අර සාධක වෙනුවෙන් දීලා තියෙනවා. එතකොට මේකයි මෙන්න මේකයි සුළු වෙනවානේ. හරි. එතකොට ඉතුරු මොකක්ද? x බෙදීම 2යි y. එතකොට මේක නම් ඔයාලා ලේසියෙන්ම ගන්න හදන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ අපි b කොටසට යනවා. එතකොට මේක දෙන මෙහෙම එකක්. ළමයින් පිරිසක් ඇපල් ගෙඩි යම් ප්‍රමාණයක් මිලදී ගත්ත. එම සෑම ඇපල් ගෙඩියක්ම සමාන කැවි 4කටද වනසේ කපා කෑලි එක බැගින් බෙදාගත් විට කෑලි 3ක් ඉතුරු වෙයි. එමෙන්ම සෑම ඇපල් ගෙඩියක්ම සමාන කෑලි 3කට වනසේ කපා බෙදූ විට කෑලි දෙකක් නද විරුනේ. ළමයි ගන්න x ද ඇපල් ගෙඩි ගන්න y ද ලෙස සමගාමී සමීකරණ උගලක් ක්‍රියා ළමයි ගන්න හා ඇපල් ගෙඩි ගන්න වෙනම සොයන්නේ. හරි. එතකොට ඇපල් ගෙඩි ගන්න y නේ. එතකොට ඇපල් ගෙඩිගේ කෑලි දෙන ගන්න කීයද? 4යි y නේ. ඇපල් ගෙඩි කෑලි 4යි y. ඒක ළමයි කී දෙනෙක් අතර ළමයි බෙදන්නේ x ගන්න. එතකොට ළමයි ගන්න x නේ. අන්නේ x ගන්නට බෙදහම ඒ කියන්නේ අර ඇපල් කෑලි ගන්න ළමයි ගන්න අඩු කරාම
කෑලි 3ක් ඉතුරු වෙනවානේ. ඒ කියන්නේ 3ක් ඉතුරු. ඒ කියන්නේ මේක තමයි අපි පළවෙනි සමීකරණය. ඊට පස්සේ අවස්ථාව කියන පොඩ්ඩක් එමෙන්න සෑම ඇපල් ගෙඩියක්ම සමාන කැබලි 3කට වෙනස. ඒ කියන්නේ 3යි වයිනේ. 3යි වයි වෙන වෙනස කපපුවාම ළමයින්ට බෙද්දහම කෑලි දෙකක් මදි වෙනවා. ඒ කියන්නේ කෑලි දෙකක් මදි වෙනවා. මදි වෙනවා කියන්නේ ධන නෙවෙයි ඍණ දෙක. ඍණ දෙක. වැඩි වුණා කියන්නේ ධන වෙනවා. මදි වෙද්දි අඩු වෙනවා. අන්න ඒකෙන් තමයි ඍණ දෙක කියලා කියන්නේ. හරිද? එතකොට අපි සමීකරණ දෙක ගොඩනගා ගන්නවා. එතකොට මේ දෙක විසඳන ලේසිම කරන්නේ මොකද්ද? එකෙන් දෙක අඩු කරන්න ලේසිනේ. එකෙන් දෙක අඩු කරනවා. එතකොට එන්නේ 4y ඍණ x අඩු කිරීම 3y ඍණ x. මම අඩු කරද්දි මෙන්න මේක සම්පූර්ණ වරහන් කරගන්න කියලා ඔයාලට කියනවා. නැත්නම් ඔයාලට සමහර වෙලට පැටලෙයි. මේ ඍණ තියෙන හින්දා ඒ ප්‍රශ්න තමයි එන්නේ ගොඩක් වෙලාවට. එතකොට 4y ඍණ 3y එනවා. එතකොට මේ ඍණ x මේ ඍණ මේ ඍණ එකම වෙච්චම ධන x වෙනවා. එතකොට ඒක සුළු වෙනවා මම ආයෙ කියන්නේ නැහැ. ඊට පස්සේ 3 ඍණ 2 නේ. එතකොට මේ ඍණ ගුණ වෙනම ධන වෙනවානේ. 3 ධන 2 වෙනවා. එතකොට 5ක් කියලා එනවා. එතකොට 4y ඍණ y 3y y එනවා. එතකොට y සමාන 5ක් කියලා තමයි එන්නේ. හරිද? y සමාන 5 අපි මොකක් හරි අංක දෙකෙන් ගන්නසනේ. අංක දෙකෙන් y සමාන 5 අංක දෙකෙන් කියලා ලියලා එතකොට 3 වර 5 ඍණ x සමාන ඍණ 2යි. 3 වර 5 15යි. එහා පැත්තට යද්දි මම x එක මෙහා පැත්තට ගන්නවා. එතකොට 15 ඍණ 2 මෙහාට ඉතින් ධන 2ක් වෙනවා. x මෙහාට යද්දි ධන x වෙනවා. එතකොට x සමානයි 17ක් නේ. එතකොට අපල් ගෙඩි 17ක් තියෙනවානේ. sorry ළමයි ගන්න 17 ඇපල් ගෙඩි ගන්න 5යි. හරිද? එහෙනම් අපි තුන්වෙනි එකත් හරි. ඊළඟට අපි හතරවෙනි එකට යමු. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. එතකොට හතරවෙනි එකේ තියෙන මෙහෙම එකක් ABCD ලෙස නම් කර ඇති කරන ලද ත්‍රිපිටීසිම හැඩද ලෝහ හාඩුව රූපේ දැක්වෙන. හරි. AD දිග මීටර x නම් කියන්නේ AD දිග මීටර x නම් TC දිග x අතර ලියන්නේ. එතකොට ඔයාලට පේනවා ABD කියන්නේ ත්‍රිකෝණාංශයක්. එතකොට සමෝපා සමාන. එතකොට BT x නේ. BT සමාන x වෙනවා. ඒ වගේම BT TC සමානයි. එතකොට TC සමාන x කියලා එනවා. එතකොට ඔක තමයි පළවෙනි එක. මොකද TC නේ x ඇසුරෙන් අහන්නේ. එතකොට TC x. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකට යනවා. DC දිග AD දිගමෙන් දෙගුණයකට වඩා මීටර දෙකක් වැඩිනවා. DC දිග AD දිගමෙන් දෙගුණයකට වඩා දෙකක් වැඩිනවා. DT දිග අහනවානේ. හරි. එතකොට DC දිග අපි මුලින්ම DC දිග ගමුකෝ. DC දිග AD දිගට වඩා AT දිගමෙන් දෙගුණයකට වඩා දෙකක් වැඩි. AD දිග කියන්නේ 2x. ඒකට වඩා දෙගුණයක් වැඩිනේ. දෙකක් වැඩි. ඒ කියන්නේ 2x දාන 2යි. හරිද? ඊට පස්සේ එකෙන් අඩු කරන්න ඕනේ අපි. මොකද්ද? x අඩු කරන්න ඕනේ. මොකද අපෙන් අහන්නේ dt නේ. එතකොට dt ගන්නේ dc ගෙන් අඩු කරන්න ඕනේ අපි tc. හරිද? එතකොට dc අපි දන්න 2x දාන 2යි. අපි tc හොයාගත්ත x කියලා නේ. හරි. එතකොට මේක සුළු කරාම 2x නේ x වෙච්චාම x දාන 2යි. කියන්නේ dt දිග x දාන 2ක් කියලා එනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි එකට ABCD තහඩුවෙන් BDC ABCD තහඩුවෙන් හරි BTC ත්‍රිකෝණේ කාර කොටස කපා ඉවත් කළ විට ඉතිරි කොටසේ වර්ගඵලය සඳහා x අඩංගු ප්‍රකාශනයක් ලියන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියන්න. හරි. වර්ගඵලය සමානයි දිග වරක්ඵලන. එතකොට මේකේ ඔයාලා දන්නා දිග ඒ කියන්නේ DC නේ. x දාන 2 වරක් පළල. පළල කීයද? x නේද? එහෙනම් මේක තමයි වර්ගඵලයට ප්‍රකාශනය. x දාන 2 වරක් x. එතකොට මේක සුළු කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම තියන්න අවුලක් නැහැ. ඊට පස්සේ දැන් බලන්න
ඉතිරි කොටසේ වර්ගඵලය 5m වර්ග නම් ඒ කියන්නේ ඉතිරි කොටස කියන්නේ අර කපල ඉවත් කරපුවේ sorry ඉතිරි කොටස ඒ කියන්නේ මෙන්න මේක. දැන් ඔයාලට අන්න එක වර්ගඵලය 5m වර්ග නම් x සමානයි බව පෙන්වන්නේ. හරි. ඒක මම මෙන්න මේ හරි වගේ කරලා පෙන්නනවා. ඒ කියන්නේ මෙන්න මේකේ වර්ගඵලය. ඒ කියන්නේ x දාන දෙක වර x කියන එකේ වර්ගඵලය 5ක් නා. අපි 5 විතර විතරයි කියන්නේ. තමයි මේක සුළු කරන්නේ. x වර්ග දාන 2x මම ධන 5ක් මෙහාට ගේනවා ඍණ 5ක් කියලා. ඒතකොට බිඳුවක් වෙනවා. හරි. එතකොට අපිට මේක සුළු කරන්න වෙන්නේ කොහොමද කියලා හිතන්න බලන්න. අපිට දැන් ක්‍රම ගොඩක් තියෙනවානේ. සූත්‍ර භාවිතයෙන් පුළුවන්, වර්ග පූර්ණයෙන් පුළුවන්, ගොඩක්ම තියෙනවා. මම ඒකත් මේකේ වර්ග පූර්ණ පාවිච්චි කරනවා. හරිද? එතකොට අපි කරන්නේ මොකද්ද? x ස්ථානෝලේ ගන්නවා. ඒ කියන්නේ 2. ඒක අපි දෙකෙන් බෙදනවා. 1යි. අන්න ඒකේ වර්ගය ගන්නවානේ. ඒ කියන්නේ එකේ වර්ගේ ඒත් එකම තමයි. ඒක 1යි. ඒ කියන්නේ දෙපැත්තම එකතු කරන්න ඕනේ 1යි. එතකොට x වර්ග දාන 2x ධන 1 මම ධන ඍණ 5 යා පැත්තට ගෙනනවා. මොකද වර්ග පූර්ණය තමයි කරන්නේ. එතකොට මේ ධන 1 එකතු කරා මෙතන ධන 1 එකතු කරා. එතකොට වැරදි නැහැ. හරි. එතකොට මෙතන මේකේ ඉන්නේ මොකද්ද? x ධන 1 වර්ගනේ. x ධන 1 වර්ගය සමානයි 6යි කියලා එනවා. හරිද? දැන් අපි මොකද කරන්නේ? දෙපැත්තම වර්ග මූල ගන්න ඕනේ. එතකොට x ධන 1 සමානයි ධන හෝ ඍණ මූල 6. වර්ග මූලය ගත්තාට පස්සේ ඊට පස්සේ අපි ධන සලකලා එක උත්තරයකුයි ඍණ සලකලා තව උත්තරයක ගන්නවානේ. එතකොට x සමානයි මූල 6 ඍණ 1 කියලා එකක් එනවා. ඊට පස්සේ අනිත් එක එනවා x සමානයි ඍණ මූල 6 ඍණ 1 කියලා. හරි. එතකොට අපිට මෙතන විතරක් ගත්තා නැතිනේ. මේක විතරයි අහලා දෙන්නේ. මේකෙන් එනවා කියලා පෙන්නන්න කියලා කියනවා. එතකොට තව පියවරක් යන්න වෙනවානේ. මොකද ධන එකත් එක්ක 30 පැත්තට අරන් ගිහලා තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට x සමානයි ඍණ 1 ධන හොරින මූල 6. මෙතන විතර ගත්තා හරි. මොකද x ගාගේ හරියටම හොයන්න කියලා අපිට කියලා නැහැ. හරි. ඊට පස්සේ වම් බලන්න. පස්වෙනි එකේ තියෙනවා මූල 6 යගේ 2.4 වන විට සම්පූර්ණ තාඩුවේ වර්ගඵලය නොඉක්මන බව පෙන්වන්න ඕනේ. හරි. එතකොට ඔයාලා දන්නවනේ මේ x වලට අනිවාර්යයෙන් මොකක්ද දෙන්න ඕනේ? ධන එකක්නේ. එතකොට ධනාගය දෙන්න ඕනේ. එතකොට බලන්න මෙතන ඍණයි මෙතන ඍණයි සලකුවම ඍණ 1 ඍණ මූල 6නේ. ඒ කියන්නේ උත්තරයෙන් ඍණ 1 ගන්න. එතකොට අපි ධන සලකලා එක අරගෙන දිගට හදන් ගෙනවා වගේම ඍණ සලකලා එක නොගැලපේ කියලා ලියන්න ඕනේ. දැක්කම පහක් තියෙන්නේ මූල 6 සමාන 2.4 වලට සම්පූර්ණ තාඩු වර්ගඵලය මීටර 6 වර්ග නොඉක්මන බව පෙන්වන්න ඕනේ. හරි. එතකොට ඔයාලා දන්නවනේ දැන් මේ x වලට අනිවාර්යෙන් ධන උත්තරයක් එන්නේ. එතකොට අපි ගන්න මේක නොගැලපෙනවා කියලා නේද? මේක ධන එක විතරයි ගන්න. එතකොට එන්නේ x සමානයි ඍණ ධන මූල 6. එතකොට මූල 6ට 2.4 ගන්න ඕනේ. හරි. ඒක අපි ගත්තා එතකොට. එතකොට x සමානයි 1.4ක් කියලා එනවනේ. හරි. දැන් අපි වර්ගඵලය ගමු. වර්ගඵලය සමානයි x ධන 2නේ. ඒ කියන්නේ 1.4 ධන 2 වර 1.4නේ. හරි 1.4 ධන 2 කියන්නේ 3.4යි. 3.4 වර 1.4යිනේ. බලන්න කීයද දෙන්න කියලා. ඔක සුළු කරාම එනවා 5.74. හරිද? 5.74. එතකොට ඉන්න නිසා කියලා ලියන්න ඕනේ මෙහි වර්ගඵලය 6m වර්ග නොඉක්මයි කියලා. මොකද ඒක නම් අහලා තියෙන්නේ. මොකද වර්ගඵල උත්තරේ නෙමෙයි අහලා තියෙන්නේ. ඒකේ වර්ගඵලය මීටර 6 නොඉක්මන බව තමයි පෙන්වන්න කියන්නේ. හරිද? එහෙනම් අපි පස්වෙනි එකට යමු. හරි. පස්වෙනි ප්‍රශ්නේ මේක තියෙන්නේ. ළඟාවිය නොහැකි ස්ථානයේ සිරස් දුරකථන කුරුණක් පිහිටා ඇදලු. පොළොව මත කිසියම් x ලක්ෂයකට සිට බලන පිට කුරුණේ මුදුන අංශක 50 කාරණ කෝණයකින් තවත් මීටර 40ක් එම තලයේම කුරුණ ඈතට ගොස් බැලූ විට මුදුන අංශක 35 කාරණ කෝණයකින් පෙනෙන්නේ. මිනුම් සහිතව දල රූප සරහනක් පළවෙනි එකේ අඳිනවා. එතකොට මම මුලින්ම දල රූප සරහනක් අඳගත්තා. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ.
x ලක්ෂය නම් බලපන් මීටර 50 මේ අංශක කෝණයකින් 50ක ආරෝහණ කෝණයකින් ඊට පස්සේ තව මීටර 4ක් මෙහාට ගිහලා බලනවා අංශක 35ක ආරෝහණ කෝණයකින් පේනවනේ. ඒ විදිහට තමයි මේ මම දල රූපයකට අරගෙන තියෙන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි එකට යනකොට 1/1000 ඒ කියන්නේ 1 සෙන්ටිමීටරකින් මීටර 10ක් පරිමාණයක ඊ රූප සටහන් පරිමාණ රූපයක් අඳින්නේ. එතකොට අපි දන්නේ මෙන්න මේ දෙක අතර පරතර මීටර 40 කියන්නයි. ඒ වගේම මෙතන කොනේ අංශක 50යි මෙතන කොනේ අංශක 35යි කියන්නයි. හරි. එතකොට අපි මෙහෙම වැඩක් කරන්නේ. හරිද? එතකොට මීටර 40 අපි සෙන්ටිමීටර වලට හැව සෙන්ටිමීටර 4කින් නේ. හරි. මුලින්ම මම මෙහෙම එකක් කරගන්නවා. මෙන්න මෙතන මම 1 ලක්ෂයක් ගහගන්නවා. හරිද? අන්න එතන මම කඩේකට ගහගෙන එතන මම මුලින්ම අංශක 50ක් නිර්මාණය කරගන්නවා. අපි කවකට මේ කෝණමානයෙන් අංශක 50 නිර්මාණය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අංශක 50ක් තියෙන එක නිර්මාණය කරනවා. හරිද? ඊට පස්සේ දැන් මීටර 40 ලකුණු ගන්න. ඒක පෙන්නන්නේ සෙන්ටිමීටර 4කින් නේ. ඊට පස්සේ මම සෙන්ටිමීටර 4ක රේඛාවක් ගහ ගන්නවා. එතකොට මේක දුර සෙන්ටිමීටර 4යි. හරිද? හරි. ඊට පස්සේ එතන එන එක දෙන අන්න එතන අංශක 35ක් කෝණය නිර්මාණය කරනවා. එතකොට අංශක 35ක් කෝණය නිර්මාණය කරලා මේ වගේ එනවනේ. හරි. හරි ඒක නිර්මාණය කරලා මම මේ දෙක යා කරනවා. හරිද? එතකොට ඒ දෙක සම්මෙල්ල අංශය දෙන අන්න එතන තමයි එතනයි මෙන්න මේ සිරස් පොළවයි යා කරනවා. අන්න ඒ ටික තමයි එතකොට කුළුණේ උස එන්නේ. හරිද? කුළුණේ උස එන්නේ අන්න ඒ හරියෙන්. එතකොට මේ දුරත් අපිට ගන්න පුළුවන් මේ දුරත් ගන්න පුළුවන් අපිට දැන් හරි පරිමාණයට ඇඳපෙන්න. හරිද? එතකොට රෝමී ලකන් දෙකේ පරිමාණ රූපය හඳින්න කියලා කියනවා. හරි. ඊට පස්සේ පරිමාණ රූපය ඇසුරෙන් කුළුණේ උස හොයන්න ඕනේ. රෝමී ලකන් 3. එතකොට මේ වගේ පරිමාණ රූපයක් ගන්නවා මෙන්න මේ උස ගන්නලු. හරිද? එතකොට අපිට නිකම් අඩුවෙන් මෙන්න ගත්ත හැටි පරිමාණයට ගන්නවා. එතකොට ඒක උස එන්න ඕනේ මීටර 73ක් විතර. හරිද? මීටර 73ක් විතර එන්න ඕනේ උස. මම අර ඇඳලා බලලා ගත්තා. ඔයාලත් ඇඳලා බලලා ගන්න හරියටම එනවද නැද්ද කියලා. හරිද? එතකොට ඒක A කොටස. අපි දැන් B කොටසට යනවා. එතකොට B කොටස තියෙන්නේ x සිට කුලන පාමුලට දුර. ඒ කියන්නේ x සිට කුලන පාමුල. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන දුර. ඒ කියන්නේ මම කිව්වා ඒ දෙකම බලන්න තියෙන්නේ. එතකොට ඒ දුර බලපුවම එනවා මීටර 63ක් කියලා. එතකොට මේ ඔක්කොම අපි ගන්නේ 63ක් කියලා එනවනම් කීයක්ද ඒකේ දුර තියෙන්නේ? 6.3ක් නේ. එතකොට මේක 73ක් කියලා දෙනවා 7.3 සෙන්ටිමීටර තමයි උස තියෙන්න ඕන ඔයාලගේ පරිමාණ රූපය. හරි. එතකොට පරිමාණ රූපය ඇඳහම ඔය කොටස් තමයි එන්නේ. එහෙනම් අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. හරි. 6 වෙනි ප්‍රශ්නේ මෙහෙම එකක් තියෙනවා. ආයතන එක් අංශයක සේවය කරන සේවකයන් 60 දෙනෙකු එක්තරා දින ප්‍රමාණයක පැමිණි කාලය පිළිබඳ තොරතුරු පහක් ලබා දැක්වෙනවා නේ. හරි. ප්‍රමාද වූ කාලේ ප්‍රාන්තමාන රැස්වන සේවකයන් ගන්න ඒ කියන්නේ සංඛ්‍යාවක් දීලා තියෙනවා නේ. සේවක ප්‍රමාද වේරය අපේක්ෂිත වැඩිම කාලය කොහොමද කියලා අහනවා. ප්‍රෝමිලක්ෂණ මේක. එතකොට බලන්න වැඩිම කාලය. එතකොට මේ පන්තිමාන්තර වලින් තමයි කාලය දීලා තියෙන්නේ. එතකොට වැඩිම අගේ තියෙන්නේ 32 නේ. හැබැයි මේ 28 32 අතර සංඛ්‍යාව මේකේ තියෙන්නේ. එතකොට අපිට 32 කියන ගන්න පුළුවන්ද? 32 කියන ගන්න බෑ නේද? එතකොට ප්‍රමාදී වැඩිම කාලය මිනිත්තු 31 තමයි වැඩිම කාලය. හරි. ඊට පස්සේ ප්‍රමාණයන් දෙකටම මේ වගුව ගහගත්තා. නැත්නම් තව වෙලා යන හින්දා. එතකොට මම ඒක ගන්න යන්නේ fx තීරය අරගෙන. උපකල්පිත මධ්‍යන තීරය ගන්න පුළුවන්. මම කතා කරාම උපකල්පිත මධ්‍යන කොහොමද හදන්නේ කියලා නේ. කලින් වීඩියෝ එකේ. يعني කලින් පේපර් එක සාකච්ඡා කරද්දී මම එහෙම කරා. මම මේක මෙහෙම හදන්න යනවා. හරි. එතකොට අපිට මේකේ ප්‍රාන්තිපාත තීරය x කියන මධ්‍යයගේ ආය f තීරය fx තීරය ඕන වෙනවානේ. හරි. x තීරය ගන්න කොහොමද? ප්‍රාන්තිපාතයේ මධ්‍යයගෙන. එතකොට ගන්න ප්‍රාන්තිපාතයේ සීමා දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට මේක 2යි 6යි 10යි 14යි 18යි 22යි 26යි 30යි. පස්සේ fx තීරය ගන්න ඕනේ. දෙවරක් 5 10යි 6වරක් 6 36යි 10 වරක් 80යි 14 වරක් 10 140යි 18 වරක් 12 18 වරක් 12 කියන්නේ 180යි 180යි 36යි. එතකොට එනවා 216ක් ඊට පස්සේ 22 වට 22 වට කියන 20 වට 8 නම් 160යි 160යි 2 වට 170යි නේ. හරි. ඊට පස්සේ 26 ව 7 හතරක් 6 42යි 14 182යි
182යි. හරි. ඊට පස්සේ 30 4ක් 120. හරි. ඊට පස්සේ සිග්මා F ගන්න ඕනේ 5 6 11 12 8යි 19යි 29යි 41යි 53යි 70යි. එතකොට සිග්මා F ගේ වගේ 60ක් එනවා. ඊට පස්සේ අපි සිග්මා fx ගන්න ඕනේ. එතකොට මෙන්න මේ තීරුව ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. එතකොට සිග්මා fs තීරුවට 960ක් එනවා. හරිද? හරි. එතකොට සිග්මා fx 960ක් එනවා. හරි. ඔය ටික තමයි අපිට මධ්‍යස්ථ ගන්න ඕන වෙන්නේ. දැන් බලන්න. මධ්‍යස්ථ හොයන්න කියලා තියෙනවනේ. අපි දැන් මධ්‍යස්ථ හොයමු. කොහොමද මධ්‍යස්ථ හොයන්නේ? මධ්‍යස්ථ සමානයි සිග්මා fx බෙදීම सिग्मा f ने सिग्मा කියන්නේ එකතුව सिग्मा fx 960යි බෙදීම 60යි. හරි. එතකොට අපිට ඕන මේක තව සුළු කරන්න පුළුවන් 96 6න් බෙද්දාම 16ක් කියලා එනවනේ. එතකොට මධ්‍යන්නේ මිනිත්තු 16යි. මධ්‍යන්නේ මිනිත්තු 16යි. හරි. එතකොට අපි රෝමිලක්ක 3ට යන මාසයකට දින 20ක් වැඩ කරයි නම් ආයතනයේ එමාංශයේ මුළු සේවකයන් පිරිස 186ක් නම් එම සේවකයේ පිරිස ප්‍රමාද වූ කාලය පැය කීයද කියලා අහනවනේ. හරි. එතකොට මුළු සේවකයන් පිරිස 186යි. දැන් අපි මෙතන ගත්ත සේවකයන් කීයද? 60යි නේ. එතකොට 186 කියන්නේ ඒ වගේ 3 ගුණයකටත් වඩා වැඩි නේ. එතකොට මාසයකට දින 20යි. හරි. එතකොට අපි මුලින්ම මොකද කරන්න ඕනේ? කාලය පැය කීයද කියලා අහන්නේ. හරි. එතකොට අපි කරන්න ඕනේ මෙහෙම එකක්. රෝමිලකම් 3 16 කියන එක මිනිත්තු 16යි. එතකොට දින කීයද අපි ගත්තේ මෙතන? දින 186යි. ඒකින්ද 186ෙන් ගුණ කරනවා. ඒ වගේම තව දින 20ක් කියලා කියනවානේ. හරි. එකක් ගත්තා. දින 20ක් කියලා කියනවා. හරි. එකක් ගත්තා. එතකොට හරි. ඕකෙන් එන්න බලන්න මොකද? කාලේ පැය ගන්න අහන්නේ. එතකොට පැය ගන්න අහන්නේ. එතකොට අපිට කරන්න වෙන්නේ මේ එන්නේ මිනිත්තු වල ඉන්නේ. එතකොට පැය වලට හරවන්න මොකද කරන්න ඕනේ? 60න් බෙදන්නත් වෙනවානේ. නැත්නම් පැය වලින් එන්නේ. එතකොට මේ බිඳුව සුළු කර හැකියි. ඒ වගේ මේ 2යි මේ 6යි සුළු කරලා 3ක් වෙනවා යාකට. එතකොට මේ 3යි 186යි සුළු කර හැකියි. එතකොට 62ක් එනවා. එතකොට එන්නේ 16 වර 62. අපි එතකොට සුළු කරලා ගමු. 6 වර 2 12යි 6 වර 1 36යි 2යි 8යි 982යි. පැය 982ක් තමයි එන්නේ. මේ රෝමිලක්ක තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරිද? 992 sorry. 992. එතන 9ක් එන්නේ. මොකද 6 වර 2 12යි මෙතන එකක් එනවා. හරි. ඔක 992ක් වෙනවා පැය වලින් ගත්තොත්. හරි. ඊට පස්සේ බලන්න හතරවෙනි එක සේවකයෙකු පැයකට රුපියල් 240ක් ගෙවයි නම් එම සේවකයන්ගේ ආයතනයේ අහිමි මුදල රුපියල් 2,40,000ක් නොඉක්මන බව පෙන්වන්න ඕනේ. හරි. එතකොට අපි මොකද කරන්න ඕනේ? පැයකට රුපියල් 240 නම් මේ පැය ගන්න තියෙනවානේ. එතකොට අපි මුළු වියදම හොයන්න කොහොමද? වියදම කියලා ගන්නවා. වියදම හොයන්නේ 992 ගුණ කරනවා පැයකට ගෙවන මුදලනේ. පැයකට ගෙවනවා කියන්නේ 240ක්. හරි. එතකොට මේක සුළු කරන්න ඕනේ. රුපියල් එනවා රුපියල් 2,38,080ක් 2,38,080ක් එනවා. හරිද? 2,38,080ක්. ඒ කියන්නේ වියදම වෙනවා 2,38,080ක්. හරිද? දැන් නොඉක්මන බව වෙනවද? එම නිසා වියදම 2,40,000 නොඉක්මයි කියලා කියනවා. මොකද ඒක නම් අහලා තියෙන්නේ.
ඒ නිසා වියදම කියන්නේ අර ගේ වෙබ් සේවකයන් කියන මුදල 2,40,000 නොඉක්මන බව වෙනවා. එතකොට අපි කතා කරලා දැන් දෙවෙනි පත්‍රයේ ඒ කොටසනේ. එතකොට ඒ කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6 නම් එතන මම අරන්නේ කියලා මම හිතනවා. ඊට පස්සේ අපි B කොටසට යන්න ඕනේ. එතකොට B කොටසේ තියෙන ප්‍රමේයන් සම්බන්ධ ගැටලු එහෙම ගොඩක් තියෙනවා. අන්න ඒ ටිකත් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් සුබ දවසක්.